आयुबोवन प्रवृत्ति मैत्री सिट मम संदुनी लियनारच्ची प्रथम नवधानीय प्रवृत्ति सिरस तलवेत අන්තරේ පාගමනට එරෙහිව කොළඹ මාර්ග රැසක් වසා දැමේ. සිසු විරෝධතාවයෙන් අගමැති නිල නිවස අසල උණුසුම් තත්ත්වයක්. වත්මන් අර්බුදය විසඳීමට තරුණ නියෝජනයක් සහිත කඩිනම් යාන්ත්‍රණයක් අවශ්‍ය බව හිටපු අගමැති පවසයි. ආර්ථික අර්බුදය ජය ගැනීමේ ශ්‍රී ලංකාවේ ප්‍රයත්නයට සහාය වන බවට ජාත්‍යන්තර මූල්‍ය අර්බුදයෙන් ප්‍රකාශයක්. පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට කිසිදු රජයකින් සාධාරණ ඉටු නොවීම නිසා ජාත්‍යන්තර සහාය පැතූ බව කාදිනල් හිමි කියයි. නයිජීරියාවේ නීති විරෝධී තෙල් පිරිපහදුවක පිපිරීමකින් 100 දෙනෙක් මරුට. විරෝධතාකරුවන් වැටලූ අග්‍රාමාත්‍ය නිල නිවාසය මේ අවුරුදු කාලේ මහජන බැංකු ක්‍රෙඩිට් කාඩ් සඳහා 60% දක්වා විශ්මිත වට්ටම් රැසක්. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද පස්වරුවේදී පවතින ආණ්ඩුවට විරුද්ධව විරෝධතා පාගමනක් ආරම්භ කළා. විරෝධතාකරුවන් අද පස්වරුවේදී විජේරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවාසය ඉදිරිපිටට පැමිණ සිය විරෝධය පළ කර සිටියා. පවතින ආණ්ඩුවට විරෝධය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කරන විරෝධතාවය අද පෙරවරුවේදී ආරම්භුනේ කොටුව දුම්රිය ස්ථානය අසලින්. විරෝධතා පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණ ගාලු මුදර පිටිය අරගල භූමියෙන් අවසන් කිරීමටයි නියමිතව තිබුණේ. කෙසේ වෙතත් විරෝධතාකරුවන්ට ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණීමට නොහැකි වන පරිදි අද උදෑසන සිටම ගාලු මුදරට ප්‍රවේශ වන මාර්ග කිහිපයකටම මාර්ග බාධක යොදා තිබුණා. කොටුව පොලිස් ස්ථානය මගින් විරෝධතා පාගමනට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණ නියෝගයක්ද ලබාගෙන තිබුණා. එම නියෝගයෙන් විරෝධතාකරුවන් කොටුව ජනාධිපති මාවත, යෝග් වීදිය, බැංකු මාවත ඇතුළු නම් කරන ලද මාර්ග ගණනාවකට ඇතුළු වීම අද සිට හෙට උදෑසන 9 දක්වා කාලය තුල වළක්වා තිබෙනවා. පොලිසිය විසින් විරෝධතාවය අතරතුරදී එම නියෝගය අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ වෙත බාර දුන්නා. කෙසේ වෙතත් මෙම විරෝධතාවය හේතුවෙන් මර්දාන කාර්මික විද්‍යාලය හන්දිය අවට දැඩි රථ වාහන තදබදයක් ඇති වූ අතර ඒ හේතුවෙන් එම මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වුණා. පස්වරුව වන විට අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාකරුවන් විජේරාම මාවත පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවාසය අසලට එක් රැස් වුණා. එහිදී විරෝධතාකරුවන් විසින් තම විරෝධය දැක්වීම හමුවේ උණුසුම්කාරී තත්ත්වයක්ද උද්ගත වුණා. පාස්කු ප්‍රහාරයට සාධාරණය ඉටු කර දෙන ලෙස සහ වත්මන් ආණ්ඩුවට එරෙහිව තවත් විරෝධතාවයක් අද මිනුවන්කොටදී පැවැත්වුණා. එහිදී විරෝධතාකරුවන් මිනුවන්කොඩ නගරය වෙත පැමිණ පසුව මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ නිවස ඉදිරිපිට සිට සිය විරෝධය පළ කර සිටියා. මේ අතර ආණ්ඩුවට එරෙහිව ඊයේ පස්වරුවේ සහ අද දිවයින පුරා විරෝධතා පැවැත්වුණා. උද්ඝෝෂණ සහ විරෝධතා අතරතුර පොදු ප්‍රවාහන සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පොලිසියෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් අමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ විශේෂයෙන් ගිලන් රථ, පාසල් වෑන් රථ, කාර්යාල සේවා හා සංචාරකින් රැගත් වාහන සඳහා ප්‍රමුඛත්වය ලබා දිය යුතු බවයි. මීට අමතරව අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ප්‍රවාහනයට සම්බන්ධ වාහන වලටද බාධාවකින් තොරව ගමන් කිරීම සඳහා අවස්ථාව ලබා දෙන ලෙසත් අමාත්‍යවරයා දැනුම් දී තිබෙනවා. පසුගිය දින කිහිපයේ රට තුල පැවති උද්ඝෝෂණ සහ විරෝධතා හේතුවෙන් ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට විවිධ බාධා මතුව බවද අමාත්‍යවරයා දැනුම් දෙනවා. මේ අවුරුදු කාලේ මහජන බැංකු ක්‍රෙඩිට් කාඩ් සඳහා 60% දක්වා විශ්මිත වට්ටම් රැසක්. Multiple devices එකවර කනෙක්ට් කළ හැකි internet like a boss. SLT Mobitel Fiber. රටේ පවතින අර්බුදය විසඳීම සඳහා නිසි යාන්ත්‍රණයක් කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අද මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ එම යාන්ත්‍රණය තුළ තරුණ හඬට ප්‍රමාණවත් නියෝජනයක් ලබා දිය යුතු බවයි. අපේ ප්‍රධානම ප්‍රශ්න රටේ ආර්ථිකයයි ගෙදර ආර්ථිකයයි. මේ මාසෙදී ඉන්දියාවෙන් ලැබෙන මුදල් අවසන් වෙනවා. අලුතෙන් ණය ලබන පාටක් තාම
අපිට පෙන්නලා නැහැ. එහෙනම් ආර්ථික ප්‍රශ්නේ තවත් උග්‍ර වෙලා ව්‍යාපාර කඩසාප්පු සියල්ලම වහන තත්වයකට එන්න පුළුවන්. මේ ප්‍රශ්නේ මේ පාර්ලිමේන්තුවේම විසඳන්න ඕනේ. මැතිවරණ තියන්ට වෙලාවක් නැහැ. පාර්ලිමේන්තුව මූල්‍ය බලය අරගෙන කැබිනට් මණ්ඩලය සමගත් ඒ වගේම මේ තරුණ හඬ සමගත් එකට එකතු වෙලා වැඩ කරන යෝජනා කීපයක් මේ දා පාර්ලිමේන්තුව ඉදිරිපත් කරා. මූල්‍ය බලය පාර්ලිමේන්තුව අරගන්න ඒක ක්‍රියාත්මක කරන්නට මූල්‍ය වැඩ කටයුතු සඳහා කාරක සභා 6ක් පත් කරන්න, අධීක්ෂණ කාරක සභා 20කට නොවැඩි ප්‍රමාණයක් පත් කරන්නටත් යෝජනා කරා. ඒ සමගම මේ වැඩ කටයුතු සම්බන්ධීකරණය කරන්නත් කැබිනට් මණ්ඩලයක ක්‍රියා කරන්නටත් පක්ෂ නායකයින්ගෙන් ජාතික කොමිටියත් අපි ඇතුල් කරලා තියෙනවා. යන්ත්‍රණයෙන් ක්‍රියා කරන්න. ඊට අමතරව මේ යන්ත්‍රණය තුල මේ අධීක්ෂණ කොමිටිය වලටත් ඒ වගේම මූල්‍ය පාලනය කරන කොමිටි 6ටත් තරුණ නියෝජිතයන් 3 දෙනා ගානේ ආරාධනා කරන්නටත් අවකාශය තිබෙනවා. ඒක කළ යුතුයි. දැන් ඒ යෝජනා වලට අමතරව තව යෝජනා කීපයකුත් මම කළා තියෙනවා. විශේෂයෙන්ම පාර්ලිමේන්තු නායකයන් ඉන්න ජාතික සභාවේ බලතල. ඒ බලතල මෙතනදී සඳහන් කරලා තියෙනවා. එක කාරණයක් තමයි මේ සියලු දෙනාම එක්සස් කරගන්න. දෙවැනි කාරණයක් විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා මේ සාකච්ඡාවේදී කැබිනට් මණ්ඩලයත් ඒ වගේම අධීක්ෂණ කොමිටිය වල සභාපතිවරුත් මූල්‍ය පාලන කොමිටිය වල සභාපතිවරුත් පක්ෂ නායකයෝත් මුණ ගැහෙන අවස්ථාවේදී තරුණ නියෝජිත කොමිටියකුත් එන්ට ආරාධනා කරන්න. ඒකේ සමාජිකත්වයේ 15ක් 20ක් අතර වෙන්න තිබෙනවා. දැන් මේ තරුණ සමාජිකත්වයේ තෝරගන්න ක්‍රමවේදය විශේෂයෙන්ම ඒ තරුණ හඬට බාර දෙන්න ඕන. ඒ අදහස අරගෙන පාර්ලිමේන්තුව ඒක තීරණය කරන්න පුළුවන්. ඉතින් ඒ සංවිධාන තුලින් ඍජුවම මේ කොමිටිය පත් කරනවාද ඒක එක විකල්පයක්. නැත්නම් මේ සංවිධාන තුලින් නියෝජිතයන් තරුණ නායක නියෝජිතයන් 200ක් 300ක් ඉන්න සම්මේලනයක් පත් කරනවාද. ඒ සම්මේලනයේ මාස 3කට සැරයක් රැස් වෙන්නත් ඒ සම්මේලනයෙන් මේ ප්‍රධාන 15 20 කොමිටිය පත් කරන්න සමාජ අනික් විකල්ප වෙන්න පුළුවන්. අන්නේ විකල්ප පිළිබඳ මේවා පිළිබඳ අදහස් අපි තරුණ හඬෙන් ලබා ගන්න ඕනේ. ගෝඨගෝ ගමේ හිටියත් වෙනත් තැන්වල ඝෝෂණය කරත් තමන්ගේ ව්‍යාපාර කැඳවුවත් ඒ හැම අදහසම ලබා ගන්න ඕමන. ඉතින් මම යෝජනා කරන්නේ අපේ යෝජනා මාලාව තියෙනවා. ඒ අනුවම තමන්ගේ අදහස් සමාජ මාධ්‍යයේ පළ කරන්න. තමන්ගේ අදහස් ඕනනම් කතානායකතුමාට එවන්න. මේ අදහස් අපි සතියකින් දවස් 10කින් දැනගත්තාම ඒ අදහසුත් අරගෙන ආපහු මේ යෝජනා සංශෝධනය කළා සාකච්ඡාවට ඉදිරිපත් කරන්න පුළුවන්. Multiple devices එකවර connect කළ හැකි internet like a boss. SLT Mobitel Fiber. වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයට සහාය වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ඒ පසුගිය 18 වනදා සිට 22 වනදා දක්වා ඇමරිකාවේ වොෂින්ටන්හිදී ශ්‍රී ලංකා නියෝජිතයින් සමග පැවති සාකච්ඡා සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කළ මෙම නිවේදනයේ දැක්වෙන්නේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයෙන් බලධාරීන් සමග සමීපව කටයුතු කර අනෙකුත් සියලු පාර්ශවකරුවන් සමග එක්ව අර්බුදය කාලෝචිත ලෙස විසඳා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහාය වන බවයි. අර්බුදකාරී තත්ත්වයට පත් වී ඇති ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය දක්වන ණය වැඩසටහන සඳහා කළ ඉල්ලීම සම්බන්ධයෙන් එහි කාර්ය මණ්ඩලයේ ශ්‍රී ලංකා බලධාරීන් සමග ඵලදායී තාක්ෂණික සාකච්ඡා පැවැත්වූ බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. ආර්ථික ස්ථාවරත්වයේ යථා තත්ත්වයට පත් කිරීම, එහි සමාජ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීම, වත්මන් අර්බුදය තුළ දුප්පතුන් සහ අවදානමට ලක් වූවන් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාව විශ්වසනීය උපාය මාර්ගයක් ප්‍රාත්මක කිරීමේ අවශ්‍යතාවය එම සාකච්ඡාවලට ඇතුළත් වූ බවද එහි සඳහන්. ණය හිමියන් සමග සහයෝගී සංවාදයක නිරත වීමට ශ්‍රී ලංකා බලධාරීන්ගේ සැලැස්ම පිළිගන්නා බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් පෙන්වා දෙනවා. මේ අතර ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් වී ඇති ශ්‍රී ලංකාව සඳහා හදිසි ආධාර පැකේජයක් සූදානම් කරන බව ලෝක බැංකුවද පවසනවා. ශ්‍රී ලංකා බලධාරීන් සමග වොෂින්ටනයේ පැවති සාකච්ඡා සම්බන්ධයෙන් ලෝක බැංකු ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළේ අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 10ක ආධාරයක් ලබා දීමට නියමිත බවයි. ඩොලර් මිලියන 10ක වටිනාකමකින් යුත් මෙම හදිසි ආධාර පැකේජයේ අත්‍යවශ්‍ය හදිසි ඖෂධ මිලදී ගැනීම ඇතුළු හදිසි අවශ්‍යතා සඳහා ලෝක බැංකුවේ COVID-19 සෞඛ්‍ය ව්‍යාපෘතිය ලබා දීමට නියමිතයි. මේට අමතරව ගෑස්, ආහාර, බීජ සහ පොහොර ඇතුළු අනිකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපීමටද සහාය වීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටින බවත් ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව ලෝක බැංකුව දැඩි අවධානයෙන් පසු
පහසු වන බවත් ලෝක බැංකු ප්‍රකාශකයා උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය සඳහන් කළා. මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පසුගිය සිකුරාදා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහ ලෝක බැංකු ආධාරවලට අමතරව ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය ආනයන වෙනුවෙන් ඇමරිකන් ඩොලර් බිලියන 1.5ක මූල්‍ය පහසුකමක් සඳහා ඉන්දියාව සමග සාකච්ඡා කරමින් සිටින බවයි. එමෙන්ම චීනය, ජපානය සහ ආසියානු සංවර්ධන බැංකුවේ සහායද අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වේදිතයින්ට කිසිදු රජයකින් සාධාරණයක් ඉටු නොවීම හේතුවෙන් ජාත්‍යන්තර සහාය පැතීමට සිදු වූ බව කොළඹ අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. අපි විවිධාකාරයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව මේ උද්ඝෝෂණ කරගෙන ඇවිල්ලා අපි රජයට බල කළා මේ පිළිබඳව මීට වඩා විමසීම් කළ යුතුයි කියලා. නමුත් එවැනි තත්වයක් අද වෙනතුරුත් ඇති වෙලා නැහැ. මේ කතාවේ ලොකු කොටසක් කාපට් එක යට හංගන්න කටයුතු කරනවා කියන හැඟීම ආපු නිසා අපිට වෙන කරගන්න දෙයක් තිබුණේ අපි ජාත්‍යන්තරයට ගියා. ජාත්‍යන්තරයට ගිහිල්ලා දැන් අපි මේ පිළිබඳව අපේ සුද්ධෝත්තම පාප් වහන්සේවත් දැනුවත් කළා. උන්වහන්සේ එකඟ වුණා අපි රෝමයේ පේදුරු බැසිලිකාව තුල අපි විශේෂ වැඩපිළිවෙලක් සීගැන්වීමේ වැඩපිළිවෙලක් කරමු කියලා. මේ රට තුල විනාශකාරී කුමන්ත්‍රණ පරාජය කරලා ජාතීන් ආගමිකයන් කොටවන්නට නිතරම ගෙනියන දේශපාලන කුමන්ත්‍රණ පරාජය කරලා අපි රටක පුරවැසියන් වශයෙන් සියලු දෙනාම එකතු වෙලා මේ සැමරුම කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ වෙලාවේදී අපේ රට තුල දහසකුත් එකක් දුක් කරදර විඳිමින් යුක්තිය සාධාරණත්වයේ වෙනුවෙන් කතා කරමින් ඒ පාරට බැහැලා ඉන්න සියලු දෙනා සමගම අපි ඉන්නවා කියන එක ප්‍රකාශ කරන්නත් මේ අවස්ථාවක් කරගන්නවා. ප්‍රවෘත්ති තුලින් දැන් කෙටි විරාමයක්. වෙළඳ පොලේ ඇතැම් සබන් වර්ගවල මිල රුපියල් 100 ඉක්ම වූ මිලකින් ඉහළ දැමීමට සබන් ආනයන සමාගම් පියවරගෙන තිබෙනවා. මේ අතර කිරිපිටි මිලද එළඹෙන සතිය අවසානයේදී යලි ඉහළ දැමීමට නියමිතයි. කිරිපිටි සඳහා පාලන මිල ඉවත් කර ඇති බැවින් කිරිපිටි සමාගම් වලට සිය අභිමතය පරිදි මිල ඉහළ දැමිය හැකි පසුබිමක ආනයනික කිරිපිටි මිල ඉදිරි සතිය අවසානයේ නැවතත් ඉහළ යන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. ඉහළ යන මුදල කොපමණක්ද යන්න නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව ආනයනකරුවන් පැවසුවද කිරිපිටි කිලෝවක් රුපියල් 800ත් 17 අතර මුදලකින් ඉහළ යනු ඇති බවයි වෙළඳපොළ ආරංචි මාර්ග පවසන්නේ. වෙළඳපොලේ ඇතැම් සබන් වර්ගවල මිලද රුපියල් 100කටත් වැඩි ප්‍රමාණයකින් ඉහළ දැමීමට සබන් ආනයනික සමාගම් කටයුතු කර තිබෙනවා. මෙම මිල ඉහළ දැමීමත් සමග සබන් කුඩු සහ සබන් දියර ආදී සබන් ආශ්‍රිත සියලුම නිෂ්පාදනවල මිල 100කටත් වැඩි ප්‍රමාණයකින් ඉහළ දැමීමට කටයුතු කර ඇති අතර දත් බුරුසු, දත් බෙහෙත් සහ ෂැම්පු වර්ගවල මිලද ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර දිවයිනේ ඇතැම් ප්‍රදේශවල වෙළඳපොලේ දේශීය සම්බා සහල්වල හිඟයක් පවතින බවට වාර්තා වනවා. දේශීය සම්බා සහල් කිලෝවක මිලද රුපියල් 280ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බවයි ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වන්නේ. සහල් මෝල් මගින් දේශීය සම්බා සහල් කිලෝවක් රුපියල් 220ක මිලකට නිකුත් කරන බව සඳහන්. මිල ඉහළ යාමත් සමග දේශීය සම්බා සහල් මිලදී ගන්නා පරිභෝගිකයන්ගේද අඩුවක් පවතින බව වෙළඳුන් පවසනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කඩිනමින් සොයා බලන බවයි වෙළඳ අමාත්‍යාංශය පැවසුවේ. පවතින ඩීසල් හිඟය හේතුවෙන් කොළඹ වරායේ ආනයන අපනයන බහලුම් ප්‍රවාහනයට දැඩි බාධා එල්ල වී ඇතැයි බහලුම් ප්‍රවාහන සංගම් පවසනවා. මේ හේතුවෙන් ආනයනික භාණ්ඩ සහිත බහලුම් රැසක් බෙදා හැරීමට නොහැකිව කොළඹ වරාය තුළ ගොඩ ගැසී ඇති බවයි වාර්තා වන්නේ. පවතින ඩීසල් හිඟ හේතුවෙන් කොළඹ වරායේ ආනයන අපනයන බහලුම් ප්‍රවාහනයට දැඩි ලෙස බාධා එල්ල වී ඇති බව එක්සත් ලංකා බහලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය පවසනවා. ඩීසල් හිඟයත් සමග මෙවන විට ධාවනයේ යෙදෙන බහලුම් ප්‍රවාහන රථ සංඛ්‍යාව 60ක් දක්වා අඩු වී ඇති පසුබිමක ආනයනික භාණ්ඩ සහිත බහලුම් රැසක් බෙදා හැරීමට නොහැකිව කොළඹ වරාය තුළ ගොඩ ගැසී ඇති බවයි එම සංගමය පවසන්නේ. ප්‍රමාණවත් පරිදි ගැටලුවකින් තොරව ඩීසල් ලබා දෙන්නේ නම් ඉදිරි සතියේදී සියලුම බහලුම් ප්‍රවාහන රථ ධාවනයේ යෙදවීමට හැකි බවද ඔවුන් පවසනවා. කෙසේ වෙතත් ඉන්ධන මිල ඉහළ යාමත් සමග බහලුම් ප්‍රවාහන ගාස්තු 65%කින් ඉහළ දැමීමට බහලුම් ප්‍රවාහන සංගම් පසුගිය
යොදා කටයුතු කළා. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලකට එළඹෙනතුරු විදේශ ණය පියවීම අත්හිටුවීමට රජයක තීරණයත් සමග මෙරටට බොරතෙල් සපයන ජාත්‍යන්තර සමාගම් සිය කොන්දේසි දැඩි කිරීමට පියවරගෙන ඇතැයි අද වාර්තා වුණා. විශේෂයෙන් මෙරටට බොරතෙල් සපයන එක්සත් අරාබි එමිරාතියේ ප්‍රධාන සැපයුම්කරුවෙකු බොරතෙල් සැපයුම සඳහා ලබා දී තිබූ දින 200ක ණය පහසුකම දින 80 දක්වා අඩු කර ඇති බව සඳහන් වෙනවා. එම සැපයුම්කරු විසින් මෙට්‍රික් ටොන් 95000 බැගින් බොරතෙල් නෞකා 6ක් දිවෙනට ලබා දීමට එකඟ වී සිටි බවයි වාර්තා වන්නේ. එමගින් සපුගස් කන්ද තෙලිපිටි පහදුවේ ධාරිතාවය උපරිම මට්ටමට ගෙන එමට සැලසුම් කර තිබූ නමුත් දැන් එම සැලසුම් ක්‍රියාත්මක කිරීම ගැටලුවක්ව පවතිනවා. මේ අතර ශ්‍රී ලංකාව විදේශ ණය පියවීම අත්හිටුවීමේ තීරණය සෞදි අරාබිය, කුවේටය, ඔමානය ආදී රටවලින් ණය පදනම මත තෙල් ලබා ගැනීමට බලපානු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ. ඉන්ධන හිඟයත් සමග ඊයේ දිනේදී දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ඉන්ධන පිරුම්හල් වසදමා තිබූ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. විවෘත කර තිබූ ඉන්ධන පිරුම්හල් ආසන්නයේ දිගු පෝලිම් පැවති බවද සඳහා. මේ අතර ඉන්ධන හිඟය සහ මිල ඉහළ යාමත් සමග බහුදින දීවර යාත්‍රා රැසක් මෙවන විට දීවර කටයුතු වලින් වැළකී සිටින බව වාර්තා වනවා. බලධාරීන් විසින් මේ සඳහා දීවරීන්ට නිසි විසඳුමක් ලබා දී යුතු බවයි බහුදින දීවර යාත්‍රා හිමියන් පවසන්නේ. ඉන්ධන මිල ඉහළ යාම හමුවේ බස් ගාස්තු ඉහළ යාමත් සමග දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම 40%කින් ඉහළ ගොස් ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ පවසනවා. එම සංගමේ සභාපති සුමේද සෝමරත්න මහතා සඳහන් කළේ දුම්රිය ගාස්තු වැඩි නොකිරීම නිසා දුම්රිය මගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව. මේ අතර බලාකාරවලට ප්‍රමාණවත් ඉන්ධන නොමැතිවීම හේතුවෙන් දිවයින පුරා අදත් පැය 3ක කාලයක් අවස්ථා දෙකකදී විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව මගින් ලංකා විදුලි බල මණ්ඩලයට අනුමැතිය ලබා දී තිබෙනවා. ප්‍රවෘත්ති තුලින් නැවතත් කෙටි විරාමයක්. පොහොර හා නිෂ්පාදන වේදම ඉහළ යාම හේතුවෙන් දඹුල්ල ගොවීන්ට දේශීය ලූණු වගාවෙන් ඉවත් වීමට සිදු වී ඇතැයි වාර්තා වනවා. දේශීය ලොකු ලුණු වගාව වැඩි වශයෙන් සිදුවන්නේ දඹුල්ල, සීගිරිය, ගලේවෙල, නාවල ආදී ප්‍රදේශවලයි. ඊට අමතරව කැකිරාව, අනුරාධපුර, ගලින් බිඳුණු වැව, ගල්කිරියාගම, පුබ්බෝගම, කලාවැව, හිගුරක්ගොඩ, බකමුණ, දියබෙදුම, ලග්ගල, පල්ලියගම ආදී ප්‍රදේශවලද ලොකු ලුණු වගාව සිදු කෙරෙනවා. ඉන්ධන, පොහොර, වල්නාශක සහ බීජ ඇතුළු නිෂ්පාදන වියදම් අධික වීම හේතුවෙන් මෙවර දේශීය ලොකු ලුණු වගාව 90%කින් පමණ අතහැර දැමීමටයි මේ ගොවීන්ට සිදුව ඇත්තේ. දඹුල්ල ප්‍රදේශයේ සීමිත ගොවීන් පිරිසක් මෙවර ලොකු ලුණු වගාව ආරම්භ කිරීමට සූදානම්ව සිටියත් ඔවුන්ද පවතින තත්ත්වය හමුවේ ලොකු ලුණු වගා කිරීමට බියෙන් පසුබනවා. 2020 වන විට ලොකු ලුණු අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම දේශීයව සපුරා ගැනීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉලක්කය බවට පත් වුණත් ඒ සඳහා තමන්ට අවශ්‍ය පහසුකම් සලසා නොමැති බවයි ගොවීන් පවසන්නේ. කරගන්න විදියක් නැහැ. දැන් ඉතින් තෙල් පොහොර එකයි මේ අවශ්‍ය જાති නැතිනම් ඒක එහෙමම දැන් වෙන අවුරුදු වලට සාපේක්ෂව මේකට නම් තාම ලුණු වගාව ගැන කිසිම නැහැ. තෙල් පොහොර නැතුව කොහොමද ගොවිතැන් කරන්නේ? මේ තෙල් පොහොර තියෙන එක කරන්නේ. ලුණු වගාව වැඩි දියුණු කරනවා ඉතින් තෙල් පොහොර ඕනේ. තෙල් පොහොර නැතුව මොනක් කරන්න අමාරුයි. ලුණු වගාව දැන් අතාරින්න කල්පනා කරලා තියෙන්නේ. මොකද පොහොර තෙල් නැතුව කරන්න බෑනේ. පොහොර තෙල් විතර නෙමෙයි සියලු මම්ද්‍රව්‍ය මිල ගණන් වැඩිනේ. රුපියල් 3000 තිබිච්ච ගෝල් බෝතලේ දැන් රුපියල් 40000යි 50000යි. ඉතින් අපිට එහෙම දීලා ගන්න බෑනේ ගොවිතැන් කරන්න. පොහොර මිටියක් රුපියල් 15000යි 20000යි. පස්කඳු කඩාවැටීමේ හා ගල් පෙරලීමේ අවධානමක් හේතුවෙන් හැටන් නුවරඑළිය සහ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගවල වාහන ධාවනයේදී සැලකිලිමත් වන ලෙස දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය රියදුරන්ට දැනුම් දෙනවා. ගිනිගත් හේන ප්‍රදේශයට ඊයේ පස්වරුවේ ඇදහැරුණු අධික වර්ෂාවත් සමග ගිනිගත් හේන නගරයට ආසන්නයේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට අද අලුයම ගල් කිහිපයක් සමග පස්කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ගමනාගමනය එක් මන්තිරුවකට සීමා කිරීමට සිදු වුණා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මේ දිනවල පස්වරු කාලයේ ඇදහැරෙන අධික වර්ෂාවත් සමග ප්‍රධාන මාර්ගවලට පස්කන්දු කඩා වැටීමේ අවදානමක් පවතින බැවින් හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය කිරීමේදී සැලකිලිමත් වන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර රාජාංගනයේ ජලාශයේ ඉහළ ජල පෝෂක කලාපවලට ඇදහැරෙන අධික වර්ෂාව හේතුවෙන් හා කලාවැවේ වාන්දුරටු 2ක් විවෘත කිරීම හේතුවෙන් රාජාංගනයේ ජලාශයේ වාන්දුරටු 6ක් විවෘත කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව එම ජලාශ ආශ්‍රිතව සිටින සියලුම ජනතාවට දැඩි ප්‍රවේශමෙන් හා විමසිල්ලෙන් සිටින ලෙසයි ජලාශ භාර වාරි ඉංජිනේරුවරයා දැනුම් දෙන්නේ. මේ අතර අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. ඒ අනුව බස්නාහිර, මතෙම, සබරගමුව, ඌව, උතුරුමැද හා වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ අම්පාර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කෙරෙනවා. ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් දැන් තවත් කෙටි විරාමයක්. දැන් අවධානය ව්‍යාපාරික පුවත් වෙත. එළඹෙන අප්‍රේල් මාස 27 වෙනිදා රුපියල් මිලියන 87500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් පැවැත්වෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එහිදී දින 91කින් කල්පිරෙන පරිදි රුපියල් මිලියන 42500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිතයි. රුපියල් මිලියන 24500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් එදින වෙන්දේසිය සඳහා නිකුත් කෙරෙන්නේ දින 182කින් කල්පිරෙන පරිදි. තවත් රුපියල් මිලියන 20500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් දින 364කින් කල්පිරෙන පරිදි වෙන්දේසියට ඉදිරිපත් කරන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරන්නේ. නයිජීරියාවේ නීති විරෝධී තෙල් පිරිපහදුවක සිදු වූ පිපිරීමකින් පුද්ගලයන් 100කට අධික පිරිසක් පිලිස්සී මිය ගොස් ඇතැයි විදේශ මාධ්‍ය අද වාර්තා කළා. ඒත් සමගින් දැන් විදේශ පුවත්. දකුණු දිග නයිජීරියාවේ නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය තෙල් පිරිපහදුවක මෙම පිපිරීම සිදුව තිබුණේ පසුගිය සිකුරාදා පසුරුවේ. කෙසේ වෙතත් එහිදී සිදු වී ඇති හානිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත තොරතුරු අනාවරණය කර තිබුණේ නැහැ. ඒ අනුව පිපිරීමෙන් පුද්ගලයන් 100කට අධික සංඛ්‍යාවක් පිලිසී මිය ගොස් ඇති බවයි එරට මාධ්‍ය අද වාර්තා කළේ. එම ප්‍රදේශයේ ක්‍රියාත්මක රාජ්‍ය වෙන සංවිධානයක් ප්‍රකාශ කළේ එම පිරිපහදුව අවට හඳුනා ගැනීමට නොහැකි තරම් පිලිසුණු මල් සිරුරු දක්නට ලැබුණු බවයි. ආරක්ෂිත ස්ථාන කරා දිව ගිය ඇතමුන්ගේ දැවුණු සිරුරු අතුවල එල්ලී තිබූ බවද විදේශ මාධ්‍ය වාර්තා කළා. අප්‍රිකාවේ විශාලතම බොරතෙල් නිෂ්පාදකයා වන නයිජීරියාවේ නීති විරෝධී පිරිපහදු රහසිගතව ක්‍රියාත්මක වන අතර එහිදී චාවාරම්කරුවන් බොරතෙල් ලබා ගන්නේ රජයේ තෙල් සැපයුම් නල මාර්ගවලට සම්බන්ධ වෙමින්. ජපානයේ උතුරු දිග හොකයිඩෝ දිවයිනට ඔබ්බෙන් මුහුදු තීරයේදී සංචාරකින් ඇතුළු 26 දෙනෙකු රැගත් යාත්‍රාවක් අතුරුදහන් වී ඇතැයි අද වාර්තා වුණා. කාසු වන් නැමැති මෙම යාත්‍රාව අංශක 30ක් පමණ ඇලවී ගිලිමින් පවතින බවට එහි කාර්ය මණ්ඩලයට දැනුම් දී ඇති බවයි විදේශ වාර්තා සඳහන් කළේ. එය ශ්‍රීරටකෝ අර්ධද්වීපයේ අවට සයුරට පිවිසී ඇත්තේ පැය 3ක නැරඹුම් චාරිකාවක් සඳහායි. ඇමරිකානු ඩොලර් මිලියන 67.7ක වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය ටොන් 2කට වැඩි තොගයක් අයිවර් කෝස්ට් රාජ්‍යයෙන් හමුව තිබෙනවා. ඒ අබිජාන් වාණිජ්‍ය අගනගරයේ සැන් ප්‍රෙඩෝ වරායේ සිදු කළ මෙහෙයුම්වලදී සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇති අතර විදේශිකයන්ද ඒ අතර සිටින බව සඳහා බටහිර අප්‍රිකානු අයිවර් කෝස්ට් රාජ්‍ය දකුණු ඇමරිකාවේ සිට යුරෝපය වෙත නීති විරෝධී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ අතරමැදි නැවතුම්පලක් ලෙසයි සැලකෙන්නේ. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්ගේ දුර කාලයේ තවත් 5 වසරකට දීර්ඝ කරන්නේද යන්න තීරණය කරන එරට ජනාධිපතිවරණයේ දෙවන වටය අද පැවැත්වෙනවා. එහිදී ඔහුට එරෙහිව තරඟ වදින්නේ අන්ත දක්ෂිණාංශික කණ්ඩායම නියෝජනය කරන මරින් ලූෆෙන්. කෙසේ නමුත් මත විමසුම්වලදී ජනපති මැක්‍රෝන් සිය ප්‍රතිවාදිනියට වඩා 10%කින් පමණ ඉදිරියෙන් සිටින බවයි තොරතුරු වාර්තා වන්නේ. ක්‍රීඩා පිටියේ තොරතුරු වෙතයි දැන් අවධානය. IPL තරඟාවලියේ තවත් තරඟ දෙකක් ඊයේ පැවැත්වුණා. ඉන් පළමු තරඟයෙන් ජය වාර්තා කළේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමයි. කාසිය වාසය දිනා කරමින් පළමුවෙන් පන්දුවට පහර දුන් ඔවුන් නියමිත පන්දු අර 20 නිමාවේ කඩලු 9ක් දැවී ලකුණු 156ක් රැස් කළා. පන්දු වැවීමේදී කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් ඇන්ඩ්‍රේ රසල් පන්දු 5කට කඩලු 4ක් දවා ගත්තා. ඒ IPL හා 2020 තරඟ වාර්තාවක්ද සමගයි. අනතුරුව පිටියට පිවිසි කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායමට පන්දු අර 20 අවසානයේ කඩලු 8ක් දැවී රැස් කරගත හැකි වේ. ලකුණු 148ක් පමණයි. තරගයේ වීරයා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ රෂීඩ් ඛාන්.
ඊයේ අනෙක් තරගයේ පැවැත්වුණේ රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම් අතරයි. පළමුවෙන් පන්දුවට පහර දුන් රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට පන්දු වාර 16යි පන්දු එකක් අවසානයේ සියලු දෙනා දැවි රැස් කරගත හැකුවේ ලකුණු 68ක් පමණයි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම පන්දු වාර 8ක් තුළ ලකුණු 72ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කළේ එක් කඩුල්ලක් පමණක් ලැබී සිටියේදී. තරගයේ වීරයා සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායමේ මාකෝ චෙන්සේ. IPL තරගාවලියේ තවත් තරගයක් අද රාත්‍රියේදී පැවැත්වෙනවා. ඒ ලක්නෝ සුපර් ජයන්ට්ස් සහ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම් අතරයි. මේ සමගින් අපගේ ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන්. අපි අලිත් හමුවන්නේ හෙට සවස 6:55ට. ඔබ සැමට සුබ රාත්‍රියක්. කොයි තරම් බිලි